ඉන්ෆර්මේෂන් අලුත් කරන කාලයයි. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම ධනුෂ්ක සෙනවිරත්න. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භයි. පෙත්සම් වලට එරෙහිව අතරමැදි පාර්ශ්ව කිහිපයක්. පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනයක් තිබුණාද? කාදිනල් හිමිගෙන් පැහැදිලි කිරීමක්. අර කතාවක් තියෙන කොණ්ඩේ බැඳපු චීනුට් කියලා. එහෙමද හිතන්නේ අපි ගැන කියලා. අපිට මේක තේරුම් ගන්න බැරිද? හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට කොවිඩ්. මෙරට ජනතාවට කොවිඩ් එන්නතේ දෙවනි මාත්‍රාව මැයි පළමු සතියේ සිට. කැබිනි මන්ත්‍රීවරියකට පහර දුන් මහරගම නාගරික මන්ත්‍රීවරයක් අත්අඩංගුවට. මිනිස් වෙළඳාමේ අපරාධයක් දණ්ඩ නීති සංග්‍රහයේ බරපතල දඬුවම් ලැබිය හැකි පරදකි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම අද ආරම්භ වුණා. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමු වෙයි. දවසේ පුවත කොළඹ වරාය නගරයේ ආර්ථික පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 8 වෙනිදායි. එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කෙටුම්පතක් ලෙස ඇතුළත් වී තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත පිළිබඳව විවිධ විවේචන එල්ලවීමත් සමග එය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 19ක් ගොනු කෙරුණේ මෙම වාතාවරණය තුලයි. අද එම පෙත්සම සලකා බැලුනේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනාන්දු සහ ජනග්ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සිවිල් සංවිධාන ගණනාවක් පෙත්සම් ගොනු කළ අතර එහි වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපති දප්පුලද ලිබේරා මහතායි. අදාළ පනත් කෙටුම්පතේ 6 එක වගන්ති යටතේ වරාය නගරයේ කලාපය තුළ ව්‍යාපාර සහය ආයෝජන, ලියාපදිංචිය, බලපත් ලබා දීම ඇතුළු පහසුකම් සැපීමේ කටයුතු සඳහා බලය පැවරෙන බව සඳහන් කර තිබෙනවා. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මෙම වගන්තිට අනුව වරාය නගරයේ ආයෝජන, ව්‍යාපාරික කටයුතු සම්බන්ධ තීරණ ගැනීම, වරාය නගරයේ ආර්ථික කොමිසම වෙත පැවරීම රටේ ජාතික ආරක්ෂාවට සහ සුරක්ෂිත භාවයට බරපතල තර්ජනයක් බවයි. මෙම ආර්ථික කලාපයේ සේවකයින්ට වීසා බලපත්‍ර අනුමත කරන බලයද යෝජිත කොමිසම වෙත පවරා ඇති බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා. පෙත්සම්කරුවන් පවසන්නේ මෙවැනි ප්‍රතිපාදන තුළින් රටේ පරමාධිපත්‍යයට සහ ස්වෛරී භාවයට බරපතල තර්ජනයක් එල්ලවන බවයි. ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතය මෙවැනි වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කර එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුව කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා. මෙම පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් WMD.ජේ. ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළා. පෙත්සම් විභාගයේ ආරම්භ වීමට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරු විශාල පිරිසක් පෙනී සිටින හේයින් සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශන විනාඩි 20ත් 30ත් අතර කාලයකට සීමා කර ගන්නා ලෙසයි. එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාකිසෝති සරවණ මුත්තු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කනකීශ්වරන් මහතා කරුණු දැක්වීම ආරම්භ කළා.
ඔහු පෙන්වා දුන්නේ මුහුද ගොඩකර නිර්මාණය කළ හෙක්ටයාර 46.5කින් යුත් කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකාවේ දේශ සීමාවට ඇතුළත් වන භූමි ප්‍රදේශයක් වුවද මෙම පනත් කෙටුම්පතේ 65 වගන්තිය මගින් එම භූමියේ අයිතිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපනය කරන කොමිසම වෙත පැවරීමට යෝජනා කර තිබවයි. යෝජිත කොමිසම වෙත මෙවැනි ඉඩම් ප්‍රදානයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති අතර ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥ කනගීශ්වරන් මහතා තර්ක කළා. යෝජිත පනත් කෙටුම්පත හරහා වරාය නගරයේ කලාපය තුළ මෙරට පොදුවේ ක්‍රියාත්මක බැංකු නීති ඇතුළු මූල්‍ය නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවත් ඒ හරහා වරාය නගර කලාපය මුදල් විශුද්ධීකරණයට මඟ පාදන පාරාදීසයක් බවට පත්වනු ඇති බවත් ඔහු අනතුරු අඟවා සිටියා. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉඩම් පළාත් සභාවලට අයත් වන විෂයක් බවයි. ඒ අනුව මෙවැනි ඉඩම් පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය පළාත් සභාව වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා. ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය වෙනම ස්වාධීන රාජ්‍යයක තත්ත්වයකට පත් කර ඇති බවයි. මෙම පනත් කෙටුම්පත මගින් යෝජිත කොමිසම වෙත අසීමිත ඒකාධිකාරී බලයක් පවරා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගි බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළා. සමගි ජනබලවේගයේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා මෙම පනත් කෙටුම්පත තුලින් ස්ථාපනය කරන කොමිසම සඳහා සමාජිකයන් පත් කිරීමේ අතනෝමතික බලයක් ජනාධිපතිරා වෙත පවරා ඇති බවත් එම සමාජිකයන් පත් කිරීමේදී ඔවුන්ට පැවතිය යුතු සුදුසුකම් පිළිබඳව පැහැදිලිව දක්වා නොමැති බවට තර්ක කළා. ජනාධිපතිරා විසින් සමාජිකයන් පත් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් සලසා දී නොමැති බවටද ඔහු පෙන්වා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතින් කොමිසම වෙත රෙගුලාසි හා විධාන සෑදීම් සඳහා නීතිය අභිබවා යන අත්නෝමතික බලයක් සපයා දී ඇති බවයි. එසේ සාදනු ලබන රෙගුලාසි හා විධාන අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමක් සිදු නොවන නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයක් මෙන්ම ඒ තුලින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් ඔහු චෝදනා කළා. කොළඹ වරාය නගරයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබුණද එහි කටයුතු වලට මැදිහත් වීම සඳහා එම මහනගර සභාවට තිබෙන නීතිමය හිමිකම යෝජිත පනත් කෙටුම්පත තුලින් අහිමි කර ඇතැයි චෝදනා කළ නීතිඥවරයා ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය උල්ලංඝනය වන බවත් පෙන්වා දුන්නා. ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. මේ අතර වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද ක්‍රියාත්මක කළා. වරාය නගර ව්‍යාපෘතිය හරහා ඉන්දියානු සාගරයේ එක්සත් ජනපද චීන බල පොරේට ලංකාව පැටලෙනවා, ලංකාවේ ජනතාව යුද අවදානමකට මුහුණ දෙනවා කියන එක අපි කිව්වා. වරාය නගර කොමිෂන් පනත විසින් ඔප්පු කරලා තියෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ කියලා. මේක කිසිසේත්ම නිදහස් වෙළඳ කලාප වලට සංසන්දනය කරන්න බෑ. අපි බල කරලා කියනවා ආණ්ඩුවට මේ කොමිෂන් පනත වහාම හකුල ගන්න. මේකට සුළු සුළු සංශෝධන කරලා වැඩක් නැහැ. පෙත්සම් විභාගයෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතර පැමිණි පෙත්සම්කාර පාර්ශවවල නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. මේකට පත් කරන 7 දෙනාම ජනාධිපති පත් කරන්න. මේකට චීනෙන් පත් කරන්නත් පුළුවන්, පවුලෙන් පත් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක අද කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් විදියට මේ පනතෙන් අඳුරලා දෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේකේ පාලනය නගර සභාවටත් නැහැ, මේකේ මුදල් පාලනය පාර්ලිමේන්තුවටත් නැහැ, මේකේ නීතියේ පාලනය අධිකරණයටත් නැහැ. එහෙනම් මේක ලංකාවට අයිති නැති රටක්. මෙව පනත් කෙටුම්පත මගින් ප්‍රධානතම ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුව සතු නීති සෑදීමේ බලය මෙම භූමිය සඳහා සම්පූර්ණයෙන්ම මේ කොමිෂන් සභාව විසින් උදුරා ගනු ලබන. කොමිෂන් සභාව කියන්නේ පත් කරන්න ජනාධිපති, ඉවත් කරන්න ජනාධිපති, සංශෝධනය කරන්න ජනාධිපති. ඒතර ජනාධිපතිවරයාට අසීමිත සීමාවක් පනවලා අපේ මුහුද ගොඩ කරලා හදපු මේ භූමියේ වෙනමම පරිපාලනයක ඇති කරනවා. ඉතින් මේක ඊටාම අනතුරුදායක තත්ත්වයක්. අපි කවුරුත් දන්නවා අපේ රටට ආයෝජන අවශ්‍යයි. හැබැයි මේ ආයෝජන පෙන්නලා අද මේ කරන්න යන්නේ අපේ රටේ සම්පූර්ණ කොටසක් වෙනම කලාපයක් හැටියට විදේශික ආක්‍රමණයකට ඉඩ හදා දෙන එක. මේ කොළඹ නගර ව්‍යාපෘතිය කරන සමාගමත් එක්ක ආණ්ඩුව ගහපු ගිවිසුම අද වෙනකන් රටට හෙළි කරලා නැහැ. ඒ වගේම මේ ගිවිසුමේ තියෙන කරුණු රටේ ජනතාව දන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි පනතක් ඉදිරිපත් කරලා කොමිෂන් සභාවක් හදලා අද රටේ අනාගතය බරපතල අවදානමකට තල්ලු කරන මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ මේ පනත පරාජය කරන්න බැරි වුණොත් මහපාරේ මේ පනත පරාජය කරන්න මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න ඕනේ. දවසේ පුවත
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම තුළින් රටට විශාල ආර්ථික වර්ධනයක් අත්කරගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. වරාය නගරයේ සම්බන්ධයෙන් ජාතික විද්වත් භික්ෂු සංසදය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේක නාගරික සංවර්ධන අධිකාරියට පවර්ලා දීලා තියෙන එක. ඒත් එක්කම නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ ඉඩමක් හැටියට ගැසට් කරපු එක. නිසා පැහැදිලි ලෙසම මෙය වෙනම චීන කොලනියක් එහෙමත් නැත්නම් චීන ආධිපත්‍යයට යටත් වෙන ස්ථානයක් කියලා සඳහන් කිරීමේ ලොකු වැරද්දක් තියෙනවා. මේ සියල්ලම පාලනය වෙන්නේ ලංකා රජයේ යටතේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් යටතේ මේ පාලනය වෙන්නේ. ඒත් එක්කම මෙහි න්‍යායාත්මකව ගත්තහම කෙනෙක් කියන්න පුළුවන් මේක රටේ ඒකීය භාවය ස්වාධිපත්‍ය නැති කරන කාරණාවක් කියලා. රටක ස්වාධිපත්‍ය ඒකීය භාවය භෞමික අඛණ්ඩතාව නිවහල් භාවය රැකෙන්නේ රට පොහොසත් මිනිස්සු හිටියොත් තමයි. රටේ ස්වෛරී භාවය මේ හරහා නැති වෙනවනේ මේ ආර්ථික ස්ථාවර භාවය හරහා රටේ ස්වෛරී භාවය ආරක්ෂා කරගන්නටත් මේ හේතුවක් වෙනවා. මේ ඇමරිකාවට ඉන්දියාවට වගේ රටවල් වලට අවශ්‍යතාව තියෙන්න පුළුවන්. මොකද ඊළඟට ලෝක බලවතා බවට පත් වෙන්නේ චීනය. චීනයත් එක්ක කරන මේ ගනුදෙනුව ඔවුන්ට අහිතකර වේය කියන අදහස. මැද පෙරදිග ගිහිල්ලා අපේ කාන්තාව මොන්න තරම් තමන්ගේ ජීවිතේ තරුණ කාලේ මේ ස්වාමියා තමන්ගේ දරුවොත් එක්ක ඉන්න ඕන කාලේ ගෙවල් වල ගෘහ සේවයටයි ගත කරන්නේ. නිසා ඒ ඩොලර් වලින් උපයන වගේ නෙමෙයි මෙහි තමන්ගේ රටේ ඉඳලා තමන්ට ඩොලර් උපයන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක අපේ රටට යහපතක්. ඒ නිසා මේ ස්වර්ණමය අවස්ථාවක් මේ අවස්ථාව ගිලිහෙන්නේ නැතුව මේ ජාතික වැදගත්කමක් ඇති බෙබදු අවස්ථාවලදී ඔය තමන් විරුද්ධ පක්ෂය නිසා හෝ විරුද්ධ වීම නිසා සමාජය තුළ තමන්ට ගොඩනැගෙන සමාජ මතය නිසා හෝ මේ රටේ වටිනා කාර්යයන්ට අකුල් හෙලන්න එපා කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. මේ වෙලාවේ අපිට ආයෝජනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ භූමිය වශයෙන් ආයෝජනය කිරීම. ඒ උපාය මාර්ගික සැලැස්ම මේ වෙනකොට ක්‍රියාවට නංවලා තියෙනවා. දැන් භූමිය ගොඩ කරලා අවසానයි. විශාල වියදමක් කරලා තියෙනවා. මේ පිළිබඳව දැන් විරුද්ධ වෙන්න කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැහැ. මීට කලින් මේවා කරන්න තිබුණේ. මේක වැළැක්වීමට උත්සාහ කිරීම වෙනත් අයගේ අවශ්‍යතාවන් මත ක්‍රියා කිරීමක් කියන එක අපි ඊටාම පැහැදිලිව ස්ථිරව කියා සිටිනවා. විජයදාස රාජපක්ෂ මහත්මයා දැන් අපි දකිනවා යම් යම් ආණ්ඩුවල යම් යම් තනතුරු ධර්මයෙන් ඉදිරියට මේ පැත්තට ආවා. දැන් මේ අවස්ථාවෙත් මේ රජය තුලත් ඉන්නවා. තමන්ගේ යම් අනාගත දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන අර බීරවරයාගේ චරිතය නිර්මාණය කර ගැනීම සඳහා යම් පුද්ගලයන්ගේ තියෙන අවශ්‍යතාවත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා ඇති කියලා හිතනවා. එතුමා ජනාධිපති සිහිනයක් දකිනවා දෝ කියන සැකයක් එනවා. ඔබ වහන්සේත් කියන්නේ මේ නොකිය කියන්නේ ওই කතාවද? විජයදාස මහත්තයා ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක මම දන්නේ. කොහොම නමුත් රටේ ජනතාවට හිතකර දේවල් එපෑ මොන සිහිනේ තියෙන කෙනා වුණත් කරන්න. මේ අතර කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළ කළා. පෞගිය රජය කාලෙවත් අපි වරාය නගරය හැදෙනවට අපි විවේචන කරේ නැහැ. අපි විවේචනය කරා අපි අස්සම් කරපු ගිවිසුමෙන් අපිට ලැබෙන්න තිබුණු ප්‍රමාණය අඩු කිරීමක් සිද්ධ වුණා. ආපු ගමන්ම මේක නැවැත්තුවා මේ ව්‍යාපෘතිය. නවත්තලා ඉවරලා සම්පූර්ණයෙන්ම වෛරී සහගත ලෙස තමයි චීනය දිහා බැලුවේ. ඒක බලපු එකේ ප්‍රතිඵල තමයි අද සමහර වෙලාවට අද අපිට ලැබෙන්න තියෙන ලැබෙන්නේ. නමුත් කිසිසේත් මේ ව්‍යාපෘතිය ඇතුලේ රටකට අහිතකර කිසි දෙයක් නැහැ. මේක අලුත් රංගනයක්ද කියලා අපිට ගැටලුවක් තියෙනවා. අර නංගිව පෙන්නලා අක්කව දෙන්නේ. ඒ වගේ මාමව පෙන්නලා පුතාව දෙන්න යන වැඩසටහනක මූලික ආරම්භයේද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අද මේ පෝර්ට් සිටි එක සම්පූර්ණයෙන්ම චීනයේ රටේ කොටසක් හැටියට එයාට බාර දෙන්න හදනවා. මේ ආයෝජන කොහෙවත් අපි චීනයට සීමා කළා නැහැ. චීනය කියන්නේ තවත් එක ආයෝජකයෙක් පමණයි. හැබැයි ලෝකයේ අනෙක් සියලුම රටවල් වලට මේ ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා මේ චීන කියන වචනේ අපිට අභියෝග කරන අයගෙන් අපි අහන්න ඕනි කොතනද මේ චීනය කියන වචනේ මේ පනත් කෙටුම්පත තුල සඳහන් වෙන්නේ? මේ වත්මන් රජයේ මැති ඇමතිවරු විකුණලා ඉවරයි. ඒගොල්ලන්ට අද හෘද සාක්ෂියකට එකගව ඇවිල්ලා මේ වරාය නගරයේ තියෙන වැරදි අද මාධ්‍ය ඉස්සරහා කියන්න බැරි තරමට විකිණලා ඉවරයි. අද පාර්ලිමේන්තුවේ නෙමෙයි මේ සටන ගෙනියන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත. මේකේ යම් යම් තාක්ෂණික දෝෂ තියෙන්න පුළුවන්. අධිකරණයෙන් ඒ ඇතම් තාක්ෂණික දෝෂ තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිතාවයන් තියෙනවා නම් අධිකරණය තුලින් ඒවා අපිට නිවැරදි කරගන්නත් පුළුවන්. මෙවැනි රටේ සංවර්ධනයේ නව මානයකට ගෙනියන මෙවැනි ව්‍යාපෘතිත් එක්ක දේශපාලන ගේම්
දාන්න එපා. පෝප් සිටිය සම්බන්ධව අපි දැඩිව විවේචනයට ලක් කරන්නේ නැහැ. පෝප් සිටියකට ගිහිල්ලා යම් භාණ්ඩයක් මිලදී ගන්න අරගෙන එළියට එන කෙනාගෙන් බදු අය කරගන්නවා. ඒතකොට අපේ රටේ කොටසක් නෙමෙයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දේශීය විදේශීය ආයෝජකයින්ට හොඳ තැනක් නිර්මාණය කරන්න හදනකොට මේ විදියට කකුල් මාට්ටු දාන උදවිය ඕන තරම් ඉන්නවා. හැබැයි මොන කකුල් මාට්ටු දැම්මත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි දැක්ම තුල මේ රටත් ජනතාවත් ඉදිරියටම අරන් යනවා. පාර්ලිමේන්තුවට මේ වරාය නගරය පාලනය කිරීමට බලතල කිසිවක් නැහැ. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් එකයි කෝපා එකයි. අවුරුදු පතා වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි කියන වගන්තියේ පන්තර ඇතුළත් කරන්න ඕන. ඒ වගේම මනි ලෝන්ඩරින් මුදල් විසුද්ධිකරණය සම්පූර්ණයෙන්ම තහනම් කළ වගන්තියක් ඇතුළත් කළ යුතුයි. හුඟක් රටවල් පෙන්නලා දීලා තියෙනවා මේ වරාය නගරෙන් උත්සාහ කරන්නේ මේ කඩු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් කියලා. සම්පූර්ණයෙන්ම රටේ නීතිය තමයි පෝට් සිටියේ ක්‍රියාත්මක වන්නේ. රටේ නීතියට කිසිම හානියක් නැහැ. සම්පූර්ණ ඉඩම් කොටස ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊට පස්සේ ඒක ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන කොමිෂමක් කරතර පාවිච්චි කරලා ඒ යටතේ බද්ධට දීමක් තමයි සිදු කරන්නේ ආයෝජකයා ගෙන්න ගැනීම. රට ගොඩ ගැනීමට නම් රටේ යහපත වෙනුවෙන් ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අවුරුද්දක් දෙකක්වත් යන තෙක් මේ රට ගොඩ ගන්නවා නම් ජනාධිපතිතුමාට සිදු වෙනවා රටේ යහපත වෙනුවෙන් දැඩි තීරණ අවශ්‍ය තැන අවශ්‍ය වෙලාවට ගත යුතුමයි. දේශීය කර්මාන්තවලින් දේශීය ව්‍යාපාරවලින්ම රට ගොඩනගා ගැනීම අපහසුයි. ඒ නිසා විදේශ රටවල් සමග ගනුදෙනු කළ යුතුව තිබෙනවා. ඒ රටවල් වලින් අනිසි බලපෑම් එනවා නම් අපි ඒවායිමුත් ආරක්ෂා වීමට වග බලා ගන්නට ඕන. වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වන වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනයට හිමිතන අහිමි වන බව පවසමින් ජාතික විද්වත් සංඝ සභාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් බහර දුන්නා. මේ වරාය නගරය තුල සුරාබදු විශේෂ විධිවිධාන පනත අක්‍රියයි, රේගු ආරක්ෂක පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත, විනෝද බදු පනත, විදේශ විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත මේ සියලුම පනත් මේ අලුත් නගරය තුල ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ බෞද්ධ ප්‍රතිපත්තිය වෙන්නේ කොහොම හරි මිනී මරලා හොරකම් කළා හූදු කෙලලා සල්ලි හම්බ කරන එක නෙමෙයි බෞද්ධ ප්‍රතිපත්තිය. බෞද්ධ ප්‍රතිපත්තිය ආර්ථික සංවර්ධනය විය යුතුයි. ඒක හොරකමෙන් වංචාවෙන් තොරව වන ආර්ථික සංවර්ධනයක් ඇති කරගන්න. එහෙම නැතුව නීති විරෝධී මේ වගේ දුරාචාර සිදු කරලා ඇති කරගන්නා වූ ආර්ථික සමුද්දිය ඒක සමෘද්ධියක් නෙවෙයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අමරපුර සංඝ සභාවේ සභාපති වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අසජී නාහිමියන් බැහැදක වරාය නගරය සම්බන්ධයෙන් දැනුවත් කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිංහදෙනා දැනුවත් වෙනවා. එතකොට මේව මොනවාරි පේනවා නම් අපේ ජාතික අනන්‍යතාවට ශ්‍රී ලාංකික අනන්‍යතාවට මොනවාරි ප්‍රශ්න වෙයි කියලා අන්න ඒවා අපට පෙන්නන්න. ඔබතුමාලා තීරණය කරන්න ඕන මේක ශ්‍රී ලාංකිකකමට හානියක් වෙනවා නම් අන්න ඒ තැන් වළක්වා ගන්න ඕන. අනතුරු රාජ්‍ය අමාත්‍යවරයා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලනා හිමියන්ද බැහැදක ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළා. මෙතනදී විවිධ මත යුවකට භූමි අගලක්වත් අපි පවර්ලක් නැහැ. සම්පූර්ණ භූමිය කියන්නේ රජයේ යටතේ. අපිට එතන බලය එහෙමම තියෙනවා. සම්පූර්ණ බලය තියෙනවා. දැන් අපේ අස්කිරිය මහානායක හම්බුනේ කිව්වේ මේ ගොඩනැගිලීම හදද්දී ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඔබින විදිහට ගොඩනැගිලි හදලා. ඒ වගේ අදහස් අපිට මේ කොමිෂන් සභාව තුළින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් මැයි පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මැයි දින රැලියක් පැවැත්වීම පිළිබඳව මෙහිදී පක්ෂ නායකයන්ගේ අවධානය යොමු වූ බවයි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු පක්ෂ නායකයන් එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණා.
වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවේචනයක් සිදු කළ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටියා. වරාය නගර පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. නීතිපතිතුමා ලිඛිත සාතිකයක් දීලා තිබෙනවා මේ පනත කිසිසේත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. විජේදාස රාජපක්ෂ මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක් ඇනවෙමින් වර්තමාන වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක් කරනවා. දැන් මොකද්ද ඔහුට කරන්නේ? අනිවාර්යෙන් ඌට විරුද්ධ විනය ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වෙනවා. විජේදාස රාජපක්ෂ මහතාත් පාර්ලිමේන්තුවට ගියේ පොහොට්ටුවට ඡන්දෙ දීපු අයගේ මනාපෙන් මිසක් එතුමාගේ ඡන්දවලින් නෙමෙයි. එතකොට මේ පොහොට්ටුව ප්‍රමුඛ රජයක් විසින් කරන සංවර්ධන ක්‍රියාදාමයකදී ඒකට දේශ සහගත ලෙස මැදිහත් වෙලා තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ අනුව කතා කරන්න යනවා නම් එතන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපි ගත යුතු පියවර ගන්නවා. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ පක්ෂ නායක රැස්වීම පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ සමන්විත සියලුම පක්ෂ වලට තමයි අපි ආරාධනා කරලා තිබුණේ ඒ සාකච්ඡාවට සහභාගී වෙන්නයි කියලා. පක්ෂ සංඛ්‍යාව තියෙන්නේ 14 වෙනි සංධානයේ. ඔව්. අද 5 දෙනෙක් විතර සහභාගී වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ අතර විමල් වීරවංශ, ගම්මන්පිල, වාසු කියන മന്ത്രിවරු අමාත්‍යවරු මේ සඳහා සහභාගී වුණේ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ අර නායකයා වෙනුවට ඉතුරු 5 කාලම්ම සහභාගී කරගත්තාට විරුද්ධව තමයි ඔවුන් සහභාගී වුණේ නැහැ කියන කතාවක් යනවා. මේක සත්‍යතාවයක් තියෙනවා. නෑ ඒ සියලුම දෙනාටම ආරාධනා කරලා තිබුණා. ඉතින් පැමිණීම නොපැමිණීම එහාට පාර දෙයක් නේ. හැබැයි ප්‍රථම වතාවට අද ආපු කිසිම කෙනෙක් නැහැ. ඔයකින් පේන්නේ පොඩිනාලි මොනවාරි අරුබුද තියෙනවද? මොකද ඔය කියන චරිත තුන මේ පක්ෂයේ නිකම් මේ පොඩි හෙලවෙන දත් නෙමෙයිනේ. එක සාකච්ඡාවට නොපැමිණීම දැවන්ත අරුබුදයක් හැටියට අතිශයෝක්තියකින් ඉදිරිපත් කිරීම අපි දන්නේ මොන අදහසක් ඇතුව කරන දෙයක්ද කියලා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා ගැනීමට සිදු කරන විමර්ශන ස්ථිරසාර වැඩපිළිවෙලක් අනුව ශක්තිමත්ව සිදුවිය යුතු බව කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පුද්ගලයන් 250කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් සපිරෙන්නේ ලබන 21 වනදායි. එදිනට සිදු කරන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි 21 වෙනිදාට කල්පනා කරා අපේ රටේ සියලුම ජන කොටස් වලින් ඉල්ලීමක් කරන්න. එදාට අපි උදේ 8:45ට අපේ දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවය ආරක්ෂා කරන්න කියලා අපි අපේ ජනතාවගෙන් ඉල්ලලා තියෙනවා. අපි අපේ රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 100%ක්ම මේකට අවධානය දීලා මේක නීතිපතිතුමාට විතරක් පවරලා අත හොදාගෙන නෙවෙයි මේ විමර්ශන මීට වඩා ශක්තිමත්ව සිද්ධ කරලා මේවට මුදල් එන්නේ කොහෙන්ද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? හිටියේ කවුද? මේවට දේශපාලන අනුග්‍රහය දක්වන්නේ කවුද කියන මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නට ස්ථීරසාර වැඩපිළිවෙලක් දියත් කරයි කියන එක තමයි අපි කරන්නේ කියන එක තමයි අපි ඉල්ලන්නේ. අපි පාලනය කරන කතෝලික පාසල් ලබන අප්‍රේල් 21 වෙනි බදාදා නිවාඩු දිනයක් ලෙස අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එකක් කියන්න ඕනේ මම ඊයේ කියාපු දේ වැරදි විදියට තේරුම් අරන් තියෙනවා. මොකද මම කිව්වේ නෑ රටේ මුස්ලිම් අන්තවාදයක් සහ ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. මෙතනදී මේ ඒ වැරදි අදහසක් ඇවිල්ලා තියෙන කිසිම දේශපාලන බලවේගයක් ගැන නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ මේ ජාත්‍යන්තර වහබ්වාදය කියන පිළිබඳ අදහස ඇතුවයි. මම ඒක කිව්වේ ඒ වෙලාවේ කිව්වේ මේ අන්තර්ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේග ගැනයි මම කිව්වේ. මම කිව්වේ නෑ මේ රටේ අහවල් පක්ෂයේ අහවල් දේශපාලන නායකයෝ ඒගොල්ලෝ ගැන මම කතා කරන්න ගියේ නෑ ඒ වෙලාවේ.
නිකම් මේ එක්කෙනෙක් දෙන්නෙක් වල්ලලා ඇතුළට දාලා එයාලාට විරුද්ධව ඇක්ෂන් අරගෙන හරියන්නේ නැහැ. මේක මේ අපිට මේ සීනි බෝල කාණ්ඩ හදලා හරියන්නේ නැහැ. අපිට ඕනේ මේ ප්‍රශ්නේ හරියටම තේරුම් අරගෙන ඒ ප්‍රශ්නයට විසඳුම දෙනවන. 20 වෙනි සංශෝධනයේට ඡන්දය ලබා දීමේදී යම් ආකාරයක අමුතු ජාතියක ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු වුණා. ඒකට මොකද්ද හේතුව කියලා අපි හොයන්න ඕනේ. ඒවා අපිට නිකම් මේ අර කතාවක් තියෙන කොණ්ඩේ බැඳපු චීනුට් කියලා. එහෙමද හිතන්නේ අපි ගැන කියලා. අපිට මේක තේරුම් ගන්න බැරිද? පක්ෂයේ නායකයා දානවා 20 වෙනි සංශෝධනයට විරුද්ධව. පක්ෂයේ සමාජිකයෝ 7 දෙනෙක් දානවා 20 වෙනි සංශෝධනයට පක්ෂ. ඒතර අනිත් එක මේ දාන්නේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න යම් ආකාරයක මුස්ලිම් ඡන්ද මට ඕනේ නැහැයි කියපු කෙනෙක් සම්බන්ධයි. ඒතර අපිට සැකයක් සාධාරණ සැකයක් ඇති වෙනවා මේ තුල යම් ආකාරයක ඩීල් එකක් තියෙනවා. විමර්ශන කරන අය විමර්ශන හරියට කරලා ඒ අදාළ පුද්ගලයන්ව ඇතුළට ගැනීම හෝ නොගැනීම ඒගොල්ලෝ කරන්න ඕනේ. මට ඒක කරන්න බෑනේ. මම නෙමෙයිනේ මේ රටේ මේ නීතිය සහ සාමය බාරව ඉන්න ඇමති. මම නෙමෙයිනේ. ඒක ආණ්ඩුව කරන්න ඕනේ. මේ කණ්ඩායම 350 දෙනාට මේ දේශන පැවැත්වුවට පස්සේ ඔවුන්ට T56 වක්කු භාවිතය පිළිබඳව ඒ වගේම පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව බෝම්බ හදන්නේ කොහොමද කියන එක පිළිබඳව න්‍යායාත්මක පුහුණුවක් දීලා තියෙනවා. ඒතර අපේ ප්‍රශ්නය තමයි මේ ප්‍රහාරයේදී අපි කියමු 5 දෙනෙක් 6 දෙනෙක් ඒ අතරින් මැරෙන්නට ඇති ප්‍රතිඥා දුන්න අය. නමුත් ඉතුරු අය ඔක්කොම මේ රටේ නිදැල්ලේ ඉන්නවා. රට කොයිතරම් අනාරක්ෂිත තැනකද තියෙන්නේ මුළු රටම මේ මරාගෙන මැරෙන 20 දෙනෙකුට හිතුනොත් අපි හෙට මරාගෙන මැරෙන්නට ඕනේ කියලා මේ දේ වෙනුවෙන් ඒගොල්ලෝ ගාව කඩුත් තියෙනවා නම් ආයුධත් තියෙනවා නම් අපි කියමු මාකට් එකකට 20 දෙනෙක් ආවොත් කඩු 20ක් අරගෙන කී දෙනෙක් මැරෙයිද? ඒ කියන්නේ ඒක ජාතියකට සීමා වෙන්නේ නැහැ එතකොට. ඒක ආගමකට සීමා වෙන්නේ නැහැ. ඒක මුළු රටේම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. අද අපි ඉන්නේ ඊටාම අනාරක්ෂිත තැනක. හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මේ අතර මෙරට ජනතාවට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මාස පළමු සතියේ සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී ආරක්ෂා සඳහා පිටත් යාමේ නැකත අද පෙරවරුවේ යෙදී තිබුණා. ඒ අනුව නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතුරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අභියෝග පළමු පාසල් වාරයේදී ක්‍රියාත්මක වූ චක්‍රලේඛ සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දෙවන පාසල් වාරය අද ආරම්භ වුණා. දෙවැනේ සියලුම පාසල්වල සිසුන් පාසල් වෙත අද මෙලෙස පැමිණියා. විෂයමාලා නිර්දේශ ආවරණය කිරීමට සෑහෙන කාලයක් අවශ්‍යයි. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ නිවාඩුව සතියකට පමණ කාලයකට සීමා කිරීමට. ඒ වගේම අප්‍රේල් 27 වෙනිදා අපේ රටේ සියලුම විශ්වවිද්‍යාල අපි විවෘත කරනවා. ජනවාරි 29 වෙනිදා ආරම්භ කරනු මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයන් 9,25,242 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝලන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර සිටියා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත්තු අයට ඒ කොවිෂීල්ඩ් එන්නතම දෙවන මාත්‍රාව වශයෙන් මැයි මාසයේ පළවෙනි සතියේ ආරම්භයේ සිට ලබා දෙන්න. ඒ අනුව පළවෙනි මාත්‍රාව ලබා දීපු අනුපිළිවෙල අනුවම දෙවන මාත්‍රාව ලබා දීමත් සිදු වෙනවා ඇති. මේ අතර හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු අද සන්ධ්‍යාවේ ප්‍රතිකාර සඳහා දිල්ලි නුවර සමස්ත ඉන්දිය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කරනු ලැබුවා. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත ಭಾರತ್ බයෝටෙක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්. සිග්නල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රාජකාරී ආරම්භමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේදී අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කළා.
උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත අද පෙරවරුවේ යෙදී තිබුණා. ඒ අනුව නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතුරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අභියෝග ජයගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන් අධිෂ්ඨානයෙන් කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි. මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා අනතුරුව ඔවුන් සමග සුහද කතා බහක් නිරත වුණා. ජනාධිපති ලේකම්වරයා සංවිධානය කර තිබූ තේපැන් සංග්‍රහයට ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වුණේ ඉන් අනතුරුවයි. මෙතර සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල කාර්යාල කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණේ අරලියගහ මන්දිරයේදී. එහිදී කාර්ය මණ්ඩලයට අලුත් අවුරුදු සුබ පැතුම් එක් කිරීමෙන් පසු කාර්ය මණ්ඩල සමාජිකයන් වැඩ කටයුතු ආරම්භ කළා. මෙරට පාරිසරික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වනජීවී සහ පරිසර අමාත්‍යවරුන්ට උපකාර කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. වනාලි මිනිස් ගැටලුව බරපතල ප්‍රශ්නයක්. ඇත්ත කතා කරනවා නම් කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න. අපි ආණ්ඩු කාලෙත් ඒ විසඳුම තිරසරව ලබා දෙන්නට බැරි වුණා. මතක තියාගන්න මේ වනජීවී ක්ෂේත්‍රය තමුන්නාන්සලා බොහෝ දිනකටත් වැඩිය ප්‍රථමයෙන්ම සම්බන්ධ වුණේ මම. ඉපදිලා මාස 6යි. මගේ පියාණන් මාව ගෙනිච්ච කොස්ගස් මංකඩ කැම්ප් සයිට් එකට. එදා පටන් හැම අවුරුද්දකම වසරකට 3 වතාවක් අපිව කැලෑවට ගෙනල්ලා මේ පරිසරයේ තිබෙන වටිනාකම, සතා සිව්පා වගේ තිබෙන වැදගත්කම, මේ පරිසරය දේශපාලන මාතෘකාවක් බවට පත්වන්නටත් පෙර දිවංගත මගේ පියාණන් තමයි පරිසර සංරක්ෂණය පිළිබඳව උතුම් දායාදය මා වෙත ලබා දුන්නේ. මම ඉපදුනේ 1967. ප්‍රධාන වශයෙන් ලෝකයේ පරිසරය පිළිබඳව අවධානය යොමු කරන්නට පටන් ගත්තේ 1972 ස්ටොක්හෝම් සම්මන්ත්‍රණයෙන් පසු. මගේ පියාණන් සතා සිව්පාවන්ගේ පරිසරයේ වැදගත්කම මට උගන්වන්න පටන් ගත්තේ ඒ ස්ටොක්හෝම් සම්මන්ත්‍රණයටත් පෙර. ඒ නිසා මේ වනජීවී ක්ෂේත්‍රය, ඒ වගේම පරිසර සංරක්ෂණය, අපේ ඇට මිදුළුවල ලේ මස් නහරවල ජානවලක් තිබෙනවා කියන එක මම නොබියම ප්‍රකාශ කර සිටිනවා. මම අදහස් කරනවා වනජීවී පාරිසරික ක්ෂේත්‍රයේ නියෝජනය කරන ඇමතිවරු 3 දෙනෙක් ඉන්නවා. විපක්ෂ නායකවරයා හැටියට එතුමන්ලා 3 දෙනාත් එක්ක අත්වැල් බැඳගෙන මේ රටේ පරිසර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අපට ලබා දිය හැකි හැම උදව්වක්ම අපි ලබා දෙන්නට අදහස් කරනවා. සිග්නල් ස්ට්‍රෝං ටේප් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LB ෆිනන්ස් 50 වෙනි සංවත්සරය වෙනුවෙන් LB රන් අය උකස් සේවාවෙන් වටිනා තෑගි රසක්. ශ්‍රී ලංකාවේ පළමු වතාවට කාදිල්ස් ගුඩ් හාවස්ට් කාදිල්ස් ෆුඩ්ස් එක වෙතින් පමණයි. ඩයලොග් අපි වෙනුවෙන් හැම මොහොතකම අලුත් කරන අනාගතය. ෆෝචුන් කුකින් ඔයිල් සෙනෙහසෙක් කළ සුපිරිසිදු විශ්වාසය. කෝමාරිකා සිසිලති බබල් ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුඳු කරයි. බබල් රෝස සුවඳයි. බාධා නැති සීමා නැති SLT මොබිටෙල් හෝම් 4G දැන් පුළුල් ආවරණයක් සමග. රෝද 4ක වාහනයක් ගන්න. ඇසට් ලයින් ලීසින් සහ ලෝන්. පීපල් දැන් අලුත් වෙලා ඩාලි බට්ල වෙතින් දිස්න දෙන්න සූදාන්න. ජර්ම් මැග්නට් තාක්ෂණය සමගින් හඳුන්වා දෙන නව විම් සර්ෆස් ස්ප්‍රේ. නිවසේ විස බීජ රැඳෙන විවිධ මතුපිට මතට ස්ප්‍රේ කර පහසුවෙන්ම පිරිසිදු කරගන්න. ඔබේ සුන්දර නිවස අදම ඉදිකර වාගැනීමට housePlan.lk වෙත පැමිණෙන්න 0703 මේ පහසුව පෙන්වන එක විදියක්. MySLT app කියන්නේ පහසුවට කියන තවත් නම. අතන මෙතන හැමතැනම තියෙන සේවාවන් එක තැනකට ගෙන MySLT app දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන් වලට MySLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. SLT මොබිටෙල් එකම එක සැබඳියාව. මේ අවුරුදු සමයේ වැඩිමේතරිය කීල්ස් වෙතින් ග්‍රොසරි භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නෙක්සස් සමාජිකයන්ට 30% දක්වා වට්ටම්. 30% වට්ටමක් සමග ලීටර 1.5 එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් බෝතලයක් දැන් රුපියල් 154යි. නැවුම් නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් හොඳම මිලට. ලිව් ප්‍රෝ ස්වාභාවිකවම මේ දේ ඉවත් කර අක්මාවේ නිරෝගී බව රැකදෙයි. ඔබව බලගන්වන්න 100% සූදානම් මිස්ටර් මෝල්ට්. ෆෝන් එකෙන් ඉංග්‍රීසි කතා කරමුද? tuition.lk 0722500 අලුත් උනත් පරණ උනත් ත්‍රිවිල් එකේ වටිනාකමට වැඩිම ගාන අපෙන්. දිනකට වාරිකේ රුපියල් 95යි. LB ත්‍රිවිල් ලීසින්. දැන් මම තන්න 0112 උදේ ඉඳන් රෑ වෙනකම්ම මම busy. ඒ ඔක්කොම වඩා අමාරු මේ heat එක. result එක කොණ්ඩේ sweaty and dull. ඒත් නෙල්ලි පෝෂණය ආඩාංගු sunsilk black shine මගේ කෙස් කලම clean කරලා shine කරනවා. black shiny කෙස් කලමකට sunsilk black shine. ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. වියදම අඩු කරගන්න, ෂයින් එක වැඩි කරගන්න.
දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. රටවටා හිරු. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද අධි ප්‍රමාණය වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනේදී අමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 187.93ක් සහ විකුණුම් මිල රුපියල් 191.97ක් ලෙසින් වාර්තා වුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩබහර ගනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දුරේ ඔහු මීට පෙර කටයුතු කළ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. මහරගම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහර දීමේ සිද්ධියකට අදාළව එම නගර සභාවේම සමගි ජනබලවේගයේ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය 15 වනදා නගර සභා පරිශ්‍රයේදී මෙම පහර දීම සිදුව ඇති බවයි. බස් රථ වලින් ගමන් ගන්නා මගීන් අපහසුතාවට පත් කරමින් බස් රථ ප්‍රමාද කොට මුදල් උපයා ගන්නා බවට චෝදනා එල්ලවන පුද්ගලයෙක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මෙලෙසයි. උදේ ඉඳලා හිටියා ඔයා හැම බස් එකේම කොන්දොස්තර කෙනෙක්ගෙන්ම සල්ලි ගන්නවනේ. මොකද්ද මෙතන තියෙන සම්බන්ධතාවය? මගේ ප්‍රවාහන අධිකාරියේ ළඟමේද මොකේද? මම බස් එකට ගියා. ඔව් එතකොට මේ බස් කොන්දොස්තරවරුන්ගේ සල්ලි ගන්නේ ඇයි? නෑ නෑ අපි දැක්කනේ අපි ඔයාලට පෙන්නන්න පුළුවන්. අපි දැක්ක උදේ ඉඳලා ඔයා මේ වැඩේ කරගෙන යනවා මෙතන. ඔයාට අයිතියක් නෑනේ මේ මිනිස්සුන්ට මේ කප්පම් ගන්න. නුවරඑළිය හග්ගල උද්‍යානයේ ආසන්නයේ අධික වේගයෙන් පැමිණි මෝටර රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් ධාවනය කිරීමත් සමග සිදු වූ රියානතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පස්වරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා. එම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදු වුවත් බලධාරීන් එයට නිසි විසඳුමක් ලබා දී නොමැති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී ඇති වූ ආందోලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙහිදී කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එදින ඇති වූ සිද්ධියෙන් නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ 4ක පමණ අලාභයක් සිදුව ඇති බවයි. රටවටා හිරු. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක ක්‍රිකට් තහනමක් පනවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද පියවර ගත්තා. ඒ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා හා දූෂණ පනතේ වගන්ති 3කට වරදකරු වූ බවට ICC විසින් නම් කිරීමත් සමගයි. 2017 වසරේදී එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවති T10 තරගාවලිය අතරතුර දිල්හාර ලොකුහෙට්ටිගේ වංචා හා දූෂණ කටයුත්තකට සම්බන්ධ වූ බවට එක්සත් අරාබි එමිරාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට චෝදනා එල්ල කළ අතර ඒ අනුවයි ICC විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේ. එම චෝදනා තුන වුණේ 2.1 වගන්තිය, තරඟ පාවා දීම, ඒ සඳහා කටයුතු කිරීම හෝ ඒ සඳහා අනිසි ලෙස බලපෑම් කිරීම, එවැනි කටයුත්තක නිරත කණ්ඩායමක් සමග එකඟතා තිබීම හරහා තරගයක ප්‍රතිඵලය හෝ එම තරගයට බලපෑම් කෙරෙන ආකාරයට කටයුතු කිරීම. 2.1 වගන්තිය. මේ හා සම්බන්ධ වන යම් අයෙකුට ඍජුව හෝ වෙනත් ආකාරයකට බලපෑම් කිරීම හෝ ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1 වගන්තියේ ඇතුළත් කරුණු උල්ලංඝනය කිරීමට උදව් කිරීම. 2.4 වගන්තිය. ICC දූෂණ විරෝධී සංග්‍රහය සඳහන් කරුණු අනුව තරග පාවාදීම සඳහා කෙරුණු ඉල්ලීම් පිළිබඳව තොරතුරු ICC දූෂණ විරෝධී ඒකකයට ලබා නොදීම. අනතුරුව දිල්හාරට එරෙහිව తాවකාලිකව ක්‍රිකට් තහනමක් පනවා ICCයේ වංචා සහ දූෂණ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් සිදු කළා. ඒ අනුව එම ඒකකය විසින් අද දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක් යනතුරු කිසිදු ආකාරයෙන් ක්‍රිකට් වලට සම්බන්ධ විය නොහැකි පරිදි තහනමක් පනවන්නට පියවර ගත්තා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ ලෙතම වන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්.